සම්මා සම්බුදු සරණයි සදැහැති පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවත්නි, යම් පුද්ගලයෙක් මේ දුක්ඛිත වූ සංසාරයෙන් එතර වුණා නම් ඒ දුක්ඛිත සංසාරයෙන් එතර වුණු පුද්ගලයා නිරන්තරයෙන් ලෞතුරා ශ්‍රී සද්ධර්මය ඇසුරු කරමිනුයි ජීවිතය ගත කරනු ලැබුවේ. සදහැවත්නි, සසරින් එතර වීම උදෙසා දහම් මගට පිවිසෙන්නට උත්සාහ දරන ඔබත් ජීවිතයට ධර්ම එකතු කරගන්න. ඒ උදෙසාම ඔබට දහම් මාවත කියා දෙන යෝගයේ කලන මිතුරාණන් වන බෞද්ධ ආරෝප වාහිනිය ඔබ වෙත සමීප කරන මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව ඓතිහාසික මාතර පුරවරයේ මාතර විහෙරහේන පූර්වාරාම රාජමහා විහාරස්ථ අපගේ දක්ෂිණ ශාඛා මැදිරි පරිශ්‍රය සිට මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මෙම සුමధుර ධර්ම දේශනා පැවැත්වීම උදෙසා සිදු කළ ආරාධනය පිළිගනිමින් වැඩමවා වදාළ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ගොතටුව චන්දන විහාරස්ථානයේ ගරු විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත්නි, මෙම සුමధుර ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ මාතර යටියන මැද උයන්ගොඩ රණගිරි නිවසේහි පදිංචි හේවා හපුගස් දෙනියගේ අජිත් ශ්‍රී රණසිංහ මහතා ප්‍රධාන එම පවුලේ සදහැවතුන් පිරිස විසින්. එසේනම් අපි සියලු දෙනා මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව පහන් සිතින් යුක්තව හෝරාවක් පුරාවට ශ්‍රවණය කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යංචකෝ තථාගතෝ වාචං ජානාති භූතං තච්ඡං අත්ථ සංහිතං සාච පරේසං පියාමනාපා තත්‍ර කාලඤ්ඤෝ තථාගතෝ හෝති තස්ස වාචාය වෙය්‍යාකරණාය තං කිස්ස හේතු අත්ති රාජ කුමාරෝ තථාගතස්ස සත්තේසු අනුකම්පාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, බෞද්ධ ආරෝපවාණී ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. මේ පින්නතුන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්තු ධනයෙන් කොටසක් ලක්වැසි ලෝවැසි හැමදෙනාගේම හිතසුව පිණිස ධර්ම දානය සඳහා වෙන් කරලා අද ඒ පින්කම ධර්ම දානය බොහෝම ශ්‍රද්ධාවෙන් සිද්ධ කරන අවස්ථාව. මේ පින්කමේදී පින්නතුන් වෙන කිසිදු අරමුණක් බලාපොරොත්තුවක් නැහැ. ලෞකික වශයෙන් නොයෙක් බලාපොරොත්තු සිත් තුළ තිබුණත් අපේ ඒකායන බලාපොරොත්තුව තමයි මේ සියලුම දුක්ඛයන් නිදහස් කොට ලබන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුළින් සුඛ සහගත ප්‍රතිපදාවෙන්
හැම දිනාටම උතුම් නිර්වාණ සුවේම සාක්ෂාත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. අද අපේ ධර්මානුශාසනාවෙහි මාතෘකාව හැටියට තබා ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වන අබේරාජ කුමාර සූත්‍රය. බොහොම ලස්සන සූත්‍රයක්. අබේරාජ කුමාරයාත් බුදුරජාණන් වහන්සේත් අතර ඇති වුණු ලස්සන ධර්ම සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියටයි මේ දේශනාව සඳහන් වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කළේ රජගහ නුවර කලන්දක නිවාපේ වේළුවනාරාමේ වැඩ ඉන්න වෙලාවක. රජගහ නුවර පාලනය කළේ පිනතුන් දන්නව බිම්බිසාර මහරජුරෝ. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජුරවන්ට වඩා අවුරුදු 5කින් වැඩිමල්. බුදුහාමුදුරු වැඩිමල්. අවුරුදු 15 තමයි බිම්බිසාර මහරජුරෝ රජගහ නුවර රාජ්‍යත්වයට පත් වුණේ. අවුරුදු 37ක් බිම්බිසාර මහරජුරෝ රජගහ නුවර ඇසුරු කරගෙන පාලනය අරගෙන ගියා. බිම්බිසාර මහරජුරුවන්ට තමන්ගේ බිසව තමයි පසේ නදී කොසල් රජුරුවන්ගේ නංගි කෝසල දේවී විවාහ වුණේ. ඒ කෝසල දේවියට දාව තමයි අජාසත්ත කියන කුමාරයා දරුවා ඉපදුනේ. පින්නතුන් දන්නවා බිම්බිසාර මහරජුරුවන්ගේ මරණය දුක්ඛදායකයි. දුක්ඛදායකයි. ඒ දුක්ඛදායක ස්වභාවයත් පින්නතුන් දන්නවා. කෙසේ හෝ වේවා පින්වත්නි, බිම්බිසාර මහරජුරුවෝ නිකම් සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි, සෝවාන් වෙච්ච පුජ්‍යලෙක්. සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ බිම්බිසාර මහරජුරුවෝ වේළුවනාරාමේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. වේලු කියලා කියන්නේ උණවලට. ඒ පන්සලේ ඒ විහාරේ ඉවුර හොදගෙන යනවට වටේට හිටවලා තියෙනවා උණගස්. උණගස් වලට පුළුවන් විශාල ඉවුරක් වුණත් ආරක්ෂා කරන්න. ඒ නිසා මේ වේළුවනාරාමෙත් වටේට තියෙනවා ඉවුර හොදගෙන යනවට උණ. ඒ නිසා තමයි වේළුවනාරාමය කියලා කියන්නේ. කෙසේ හෝ වේවා පින්වත්නි, බිම්බිසාර මහරජුරුවෝ අවුරුදු 37ක්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන්න මහ පුදුමාකාර වෙහෙසක් ගත්තා. දේශනාවේ සඳහන් වෙනවා බිම්බිසාර මහරජුරුවෝ සෑම මාසයකම සතියක් දින 7ක් හොඳට පෙහෙවස් සමාදන් වෙනවා. හැම මාසෙකම සතියක් පෙහෙවස් සමාදන් වෙනවා. ඉස්සර පින්නතුනි රජවරු කටන පින්කම් බාරගත්තාම කටන පින්කම දිනේට සතියක් තියෙද්දි අටසිල් සමාදන් වෙනවා. අද වුණත් කරන්න බැරි කමක් නැහැ. කටන පින්කමේ දායකත්වයේ බාරගත්තු ඇත්තන්ට පන්සලේ කටන පින්කම ලබන සතිය නම් සතියක් පුරාවට අටසිල් ලකිනවා. නැත්තම් සති දෙකක් පුරාවට අටසිල් ලකිනවා. නැත්තම් මාසයක් පුරාවට අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වෙනවා. ඒ කියන්නේ ඒකට පේවීමක් තියෙනවනේ. සෝදානම් වීමක් තියෙනවා. එතකොට බොහෝම බුද්ධාලම්මන ප්‍රීතියෙන් මේ පින්කමට Tamanට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුවා කියන එක නෙවෙයි. අර විදියට විශේෂයෙන් අපේ කටන පින්කම තව සතියයි තියෙන්නේ. මං පෙහෙවස් සමාදන් වෙන්න ඕනේ. අටසිල් සමාදන් වෙන්න ඕනේ. ඒ විදියට කටයුතු කරනකොට පින්කම වගේම බුද්ධාලම්මන ප්‍රීතියෙන් මේ පින්කම සිද්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. පිනතුන් දන්නවා පෙර මෑණිවරු දරුවෙක් ලැබෙන්න හිටියාම දෙපාරක් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. පළවෙනි පාර පන්සිල් සමාදන් වුණාම සමහර මෑණිවරු සාමීනි මට තව පාරක් පන්සිල් දෙන්න කියනවා. හාමුදුරුවෝ අහනවා දෙවෙනි පාර කාටද සමාදන්? දැන් සමාදන් වුණානේ.
ස්වාමිනී පළවෙනි වතාවේ සමාදන් වුණේ මගේ දරුවා මං වෙනුවෙන්. මේ දෙවෙනි වතාවේ පන්සිල් සමාදන් වෙන්නේ මගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. ඒ කියන්නේ පෙර මෑණිවරු තමන්ගේ දරුවා තමන්ගේ කුසේ ඉද්දිම සීලයක පිහිටවල තමයි මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ. ඒක හරි වටිනවා. ඔය ඇත්තට මතක ඇති බෝධිරාජ කියලා කුමාරයෙක් හිටියා. බෝධිරාජ කුමාරයා. ඒ බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා බණ අහලා අවසන් වුණාට පස්සේ ඒ ළඟ හිටියා සංජිකා පුත්‍ර කියලා ඇමති කෙනෙක්. ඇමෙත්තුමා බෝධිරාජ කුමාරයාට කියනවා බෝධිරාජ කුමාරයා නුඹ බණ ඇහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. බණ ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන්. ඇමෙත්තුමා කියනවා බණ ඇහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. බෝධිරාජ කුමාරයා කියනවා සංජිකා පුත්‍ර ඇමතිතුමනි මං තෙරුවන් සරණ යන්නේ මොකටද? ඇයි? මම ලැබෙන්න ඉන්නකොට ඒ කියන්නේ මම අම්මේ කුසේ ඉඳෙද්දී මගේ අම්මා බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කියලා තියෙනවා බුදුහාමුදුරුවනේ මම දන්නේ මගේ කුසේ ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා. කවුරු වුණත් කමක් නැහැ. ඒ දුව හෝ පුතා බුදුහාමුදුරුවනේ මේ කුසේ ඉඳෙද්දී බෝධිරාජ කුමාරයා අම්මා කියනවා බුදුහාමුදුරුවනේ මගේ කුසේ ඉන්න දරුවා බුදුන් සරණ යයි, දහම් සරණ යයි, සංඝුන් සරණ යයි. ඒ නිසා බෝධිරාජ කුමාරයා කියනවා මං තෙරුවන් සරණ ගිය අම්මගේ කුසේ ඉද්දි කිව්වා. දෙවෙනි වතාවට මං තෙරුවන් සරණ ගියේ පුංචි අම්මගේ උකුලින් දෙද්දී. බෝධිරාජ කුමාරයාගේ පුංචි අම්මා දවසක් බෝධිරාජ කුමාරයාත් අරගෙන ගියා බුදුහාමුදුරු ගාවට. ගිහලා බෝධිරාජ කුමාරයා උකුලේ තියාගෙන පුංචි අම්මා කියනවා බුදුහාමුදුරුවනේ මේ බෝධිරාජ කුමාරයා බුදුන් සරණ යයි, දහම් සරණ යයි, සංඝුන් සරණ යයි. දෙවෙනි වතාවටත් පුංචි අම්මගේ උකුලේ තෙරුවන් සරණ ගියා බෝධිරාජ කුමාරයා. එතකොට බලන්නකෝ පළවෙනි වතාවේ අම්මේ කුසේ ඉද්දි බෝධිරාජ කුමාරයා තෙරුවන් සරණ ගියා. දෙවෙනි වතාවේ පුංචි අම්මගේ උකුලේ ඉන්දදි තෙරුවන් සරණ ගියා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට තුන්වෙනි වතාවටත් තෙරුවන් සරණ ගියා. කෙසේ හෝ වේ බිම්බිසාර මහරජුරෝ සෝවාන්. මරණය දුක්ඛදායක වුණාට පින්නතුන්ට මතකයි කෝසල දේවිය බැරිම තැන ඇඟේ අත්වල ආහාර ගාගෙන සිරමැදිරියට ගියේ. බිම්බිසාර මහරජුරෝ කෝසල දේවියගේ ඇඟේ තිබුණු ඒ ආහාර ලෙව කෑවා. මෙහෙම කියනකොට මේ කතාව පින්නතුන්ට හොඳට හේතු ගැන්වෙනවා. හිතන්නකො නිකන් දරුවෙකුට මෙහෙම කරන්න පුළුවන්ද කියලා. අන්තිමට සක්මන් කළා. කකුල් දෙකත් පැලුවා. ලුණුයි විනාගිරි දෙක දැම්මා. සක්මන් කරනවයි කියලා. ඒක පින්නතුණි අකුසලයක් නේ. ඒ තමයි පෙර සසරේදී සෑ මළුවක නැත්තම් චෛත්‍ය මළුවක සෙරෙප්පු දාගෙන ගියා බිම්බිසාර මහරජුරුව. ඒක විපාකේ නිසා තමයි එහෙම වුනේ. කෙසේ හෝ වේවා තමන්ගේ අජාසත් කුමාරයාට ආරංචි වෙච්ච වෙලාවේ බිනිදර දරුවෙක් ලැබුණා කියලා. එතකොට තමයි තාත්තා නිදහස් කරන්න බිම්බිසාර මහරජා නිදහස් කරන්න සූදානම් වුණේ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. තාත්තා කෙනෙක් විඳපු දුක තේරුම් ගන්න කවදා හරි දවසක තාත්තා කෙනෙක් වෙන්න ඕනේ. අම්මා කෙනෙක් විඳපු දුක තේරුම් ගන්න කවදා හරි දවසක අම්මා කෙනෙක් වෙන්න ඕනේ. බිම්බිසාර මහරජුරුවන්ගේ හිතේ ලස්සන ප්‍රාර්ථනා 4ක් තිබුණා. අභිලාෂයන් 4ක්. ඒ 4 හොඳටම ඉෂ්ට වුණා. පළවෙනි එක ධර්මයේ සඳහන් වෙනවා බිම්බිසාර මහරජුරුවෝ හිතේ තිබුණු කරුණු 4න් පළවෙනි එක තමයි තමන්ට කවදා හරි දවසක රජකම ලැබෙන්න ඕනේ. ලැබුණා. 2 තමන්ගේ රාජධානියට ඒ කියන්නේ රජගහ නුවරට කවදා හරි දවසක බුදුහාමුදුරුවෝ වඩින්න ඕනේ. ඒකත් ඉෂ්ට වුණා. 3 බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය තමන්ට දේශනා කරන්න ඕනේ. ඒකත් හරි ගියා. 4 භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධර්මය මට ඉක්මනට අවබෝධ වෙන්න ඕනේ.
ඒකත් හරි ගියා. සෝවාන් වුණානේ. සෝවාන් වෙච්ච නිසාදෝ මන්දා හිරගෙදරේදී බිම්බිසාර මහරජුරවන්ට අච්චර දුක් වේදනා ඉවසන්න පුළුවන්කම ලැබුණේ. කෙනෙක්ගේ කටහඬින් බිම්බිසාර මහරජුරවන්ට කටහඬ කියන්නේ කතා කරන විලාසයෙන් පුළුවන්ලු ඕන කෙනෙක්ගේ චරිතය කියන්න බිම්බිසාර මහරජුරවන්ට. කෝසල දේවියට අජාසත්ත ලැබෙන්න ඉන්නකොට නිමිති කියන්න දන්න බොහෝ පිරිසක් කිව්වා ওই දරුවා ලැබුණොත් තාත්තත් මරනවා කියලා. කෝසල දේවිය දා ගබ්සාවක් කරගන්න සූදානම් වුණා. නමුත් ඒක බැරි වුණා. බිම්බිසාර මහරජුරු ඒ බදනගෙන හිටියේ නෑ. දරුවෙක් ඉපදුනා කිව්වහම කෝසල දේවියට බිම්බිසාර මහරජුරවන්ට පුදුම සතුටක් ඇති වුණේ. නමුත් ඇය සූදානම් වුණේ ගබ්සාවක් කරගන්න. ඇයි බොහෝ පිරිසක් කවිල්ලා කිව්වා ඔය කුසේ ඉන්න දරුවා බිහි කරන්න නම් එපා. බිහි කළොත් අනිවාර්යෙන් පව් කරගන්නවා. අනිවාර්යෙන් බිම්බිසාර මහරජුරු මරනවා කිව්වා. ඒක දැනගත්තේ ඇයි විතරයි. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි අවුරුදු 37ක් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන්නත් අවුරුදු 52ක් බිම්බිසාර මහරජු රජගහ නුවර ඇසුරු කරගෙන රජකම් කළා. අනි රජගහ නුවර තමයි බුදුහාමුදුරුවෝ බෝධිරාජ කුමාරයාට මේ සූත්‍රය බෝධිරාජ කුමාර සූත්‍රය දේශනා කරන්නේ. බිම්බිසාර මහරජුරවන්ට බිරින්දෑවරු දෙන්නෙක් කෙටි එක්කෙනෙක් තමයි කේමා. බොහොම ලස්සනයිනේ. ලස්සන නිසා කේම කවදාවත් පන්සලට යන්නේ නැහැ. කේම පන්සලට යන්නේ නැහැ. බිම්බිසාර මහරජුරෝ කරපු දේ තමයි කවියෙන් වේළුවනාරාමේ ලස්සන වර්ණනා කළා කේම ඉදිරි පිට. කවියෙන් වර්ණනා කළා. එතකොට තමයි කේම කැමති වුණේ පන්සලට යන්න. ඒ කේම කියන්නේත් බිම්බිසාර මහරජුරුවන්ගේ බිරිඳක්. ඈත් රහත් භික්ෂුණියක් වුණා අන්තිමට. එතකොට අබේ රාජ කුමාරයා කාගේ පුතෙක්ද? බිම්බිසාර මහරජුරුවන්ට තව බිරිඳක් හිටිය පදුමාවතී කියලා. ඒ පදුමාවතී කියලා කියන්නේ බිම්බිසාර මහරජුරුවන්ගේ බිරිඳ. ඇයට දාව උපන් පුතා තමයි අබේ රාජ කුමාරයා. පින්නතුන්ට මතකද අම්බපාලි? අම්බපාලිට දාව පුතෙක් ඉපදුනා විමල කොණ්ඩඤ්ඤ කියලා. ඒත් බිම්බිසාර මහරජුරුවන්ට දාව අම්බපාලිට උපන් පුතෙක් විමල කොණ්ඩඤ්ඤ පුංචි හාමුදුරුවෝ පස්සේ කාලේ මහණ වුණා. පස්සේ කාලේ රහත් වුණා. ඒ විමල කොණ්ඩඤ්ඤ තමන්ගේම පුතාගෙන් බණහලා තමයි අම්බපාලි ධර්මය අවබෝධ කරගත්තේ. ඔය රජගහ නුවර කතාව බිම්බිසාර මහරජුණට තමයි එහි සියලුම අයිතිය තිබුණේ. රජගහ නුවර කලන්දක නිවාපේ. කලන්දක කියන්නේ පින්නතුනේ ලේනුන්ට. ලේනුන්ට අබේ දානේ දුන්නෝ. ඒ කලන්දක නිවාපේ හැදුනේ මෙහෙමයි. එක රජ කෙනෙක් රාබීල මත් වුණා. මත් වෙලා ඒ රජුරෝ ගහකට නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට රජුරුවන්ගේ සුරා ගඳ දැනුණ මේ ගහේ හිටපු නාගයෙකුට. නයා සුරා ගඳ දැනිලා ගහෙන් බහිනව පල්ලෙහාට. රජුරුව ගහයට නිදි. රාබීල මත් වෙලා. මේක දැක්ක ලේනෙක්. ලේනෙක් මේක දැකලා නයාට කලින් බැස්ස ගහෙන් පල්ලෙහාට. පල්ලෙහාට බැහැලා රජුරුවන්ගේ කන ළඟ වලිග හෙලෙව්වා. රජුරුවන්ට හැරුණා. රජුරුව උඩ බැලුවා. බලනකොට මෙන්න නාගයෙකුත් බහිනව පල්ලෙහාට. රජුරුව කල්පනා කළා මේ ලේනා නයාටත් කලින් පල්ලෙහාට බැහැලා මගේ කන ළඟ වලිග හොලවපු නිසා තමයි මගේ ජීවිතේ බේරුනේ. ඒ නිසා මේ වනය මේ කැලෑව කිසිම කෙනෙකුට නෙවෙයි ලේනුන්ට අබේ දානේ දෙන ලේනන්ටම නිදහසේ බය නැතුව වාසය කරන්න පුළුවන් කැලෑවක් බවට පත් කරනවා කියලා තමයි රජුරෝ තමන්ගේ ජීවිතේ බේරගත්තු නිසා ඒ කැලෑව කලන්දක නිවාපේ නමින් නම් කළේ. අදත් ඉන්දියාවේ ඒ වනේ කලන්දක නිවාපේ ලේනුන්ට අබේ දානේ දුන්නු තැන. ඉතින් ඒ කලන්දක නිවාපේ වේළුවනාරාමේ බුදුහාමුදුර වැඩ ඉන්න වෙලාවක අබේ රාජ කුමාරයා දවසක් යනවා නිගණ්ඨනාත පුත්ත හම්බ වෙන්න.
ගියාට පස්සේ නිගණ්ඨනාථ පුත්ත අබේරාජ කුමාරයාට උගන්වනවා ඔබ ගිහිල්ලා බුදුහාමුදුරුවොත් එක්ක වාදයක් කරන්න. වාදයක් කරලා බැරි වෙලාවත් දිනුවොත් අබේරාජ කුමාරයා නුඹේ කීර්තිරාවය මහ පුදුම විදියට පැතිරෙනවා කිව්වා. ලේසි නෑනේ බුදුහාමුදුරුවොත් එක්ක වාද කරලා දිනුවා කියන්නේ. නිගණ්ඨනාථ පුත්තගේ ශාසනය ස්ථාවර ශාසනයක් නෙවෙයි. ඇයි? පින්නතුන්ට මතක ඇති නිගණ්ඨනාථ පුත්ත කරුණිය කරලා සතියක් යනකොට ශ්‍රාවකයෝ එනකොටා ගත්තා. මොකුන් නිසා නෙවෙයි. නිගණ්ඨනාථ පුත්තගේ දහම සසරින් මිදෙන්න නිවන පිණිස හේතුණු දහමක් නෙවෙයි. සතියක් ගන්න කලින් එනකොටා ගත්තා. දේශනාව සඳහන් වෙනවා නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයන්ටවත් ගිහි වස්ත්‍ර අඳින නැත්නම් සුදු වස්ත්‍ර අඳින ගිහියෝ සැලකුවේවත් නැහැ, දාන ටිකක්වත් දුන්නේ නැහැ කියලා. එතෝ ගියා. එතකොට සමහර ශාස්ත්‍රඥයන්ගේ කලු කාර්යක්‍රියාවත් එක්කම ශ්‍රාවකයෝ අතරමං වෙනවා. නමුත් අපේ මේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් එක්ක අපි අතරමං වුණේ නැහැ. ඇයි? අපේ බුදුහාමුදුරුවෝ නිවන පිණිස සසරින් මිදෙන්න අදාළ වෙන සියලුම දහම් කරුණු දේශනා කළායි බුදුහාමුදුරුවෝ මේ ලෝකෙන් වැඩම කළේ. ඒකයි කියන්නේ සමහර ශාස්ත්‍රවරු කරුණිය කළාම ශ්‍රාවකයෝ පසුතැවිලි වෙනවා. නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවකයන්ට ඒක වුණා. නමුත් අපේ බුදුහාමුදුරුවොත් පින්නිවන් පෑවා. අපිට දුක නැහැ. ඇයි දුක නැත්තේ? දුක් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ අපිව සසරේ අතරමං කළා නම්. කවදාවත් බුදුහාමුදුරුවෝ අපිට එහෙම කළේ නැහැ. නිවන පිණිස අදාළ වෙන සීලම දේ භාගතුන් වහන්සේ දේශනා කළා. දැන් නිගණ්ඨනාථ පුත්ත අබේරාජ කුමාරයාට කියනවා බුදුහාමුදුරුවොත් එක්ක වාද කරන්න. බැරි වෙලාවත් දිනුවොත් කීර්තනාවේ මුළු දඹදිව පුරාම පැතිරෙනවා. අබේරාජ කුමාරයා අහනවා නිගණ්ඨනාථ පුත්ත මං කොහොමද බුදුහාමුදුරුවොත් එක්ක වාද කරන්නේ? ලෝකයක් පිළිගත්තු උත්තමයෙක් නේ. නෑ වාද කරන්නකෝ. මං උදව් කරන්නම්. කියනවා ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟට යන්න ගිහිල්ලා අහන්න භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වන වචන කියනවද කියලා අහන්න කිව්වා. මොකද්ද? ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වන වචන කියනවද කියලා අහන්න. එතකොට බුදුහාමුදුරුවෝ කියාවේ ඔව් අබේරාජ කුමාරයා මම අනුන්ට අප්‍රිය වන අමනාප වන වචන කියනවා. ඒ කියන්නේ අනුන්ගේ හිත රිදෙන වචන කියනවා කියලා බුදුහාමුදුරුවෝ කියාවේ. එහෙම කිව්වොත් අබේරාජ නුඹ බුදුහාමුදුරුවන්ගෙන් අහන්න. එහෙනම් බුදුහාමුදුරුවනේ සාමාන්‍ය පුතග්ජන මිනිස්සුත් ඔබ වහන්සේත් අතර කිසිම වෙනසක් නැහැනේ. අපිත් මිනිස්සුන්ගේ හිත රිදෙන වචන කතා කරනවා. බුදුහාමුදුරුවොත් හිත රිදෙන වචන කතා කරනවා. ඉතින් වෙනසක් නැහැනේ. පින්නතුනි කෙනෙක් මරුණට පස්සේ ඔයත් කවදාවත් කියන්න එපා. ඒ මිනිස්සේ අතනයි මෙතනයි ඉපදුනේ හිටපෙ හැටි හොඳ නැහැ, ජීවිතේ හොඳ නැහැ, කලකිරියාව හොඳ නැහැ, අනිවාර්යෙන් යන්නේ නැත්තේ අපායට. කවදාවත් එහෙම කියන්න එපා. අපිට එහෙම කියන්න බෑ. සමහරු කියනවා එහෙම. එහෙම කියන්න බැරි මැරලා තියෙන්නෙත් කෙලෙස් සහිත මිනිහෙක්. මරිච්ච කෙනාගෙත් කෙලෙස් තියෙනවා. ඒ කතාව කියන්නෙත් කෙලෙස් තියෙන අපිමයි. එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා කෙලෙස් සහිත පුජ්‍යලයකට කෙලෙස් සහිත කෙනෙක් මරුණට පස්සේ කවදාවත් කියන්න බෑ ගිහිල්ලා ඉපදුනේ අපාය කියලා. කියන්න එපා එහෙම. අපි හිතමුකෝ කෙනෙක් බීලා මරණ වෙන්න පුළුවන්. මත්පැන් බීලා. ඒත් කියන්න එපා. එහෙම කියනවා නම් කියන්න පුළුවන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට විතරයි. නිහඬව ඉන්නව මිසක ඒ වගේ අප්‍රිය අමනාප වචන කවදාවත් ප්‍රකාශ කරන්න හොඳ නැහැ. ඉතින් අබේරාජ කුමාරයාට මේ ටික ඉගෙනුවා. ඊට පස්සේ කියනවා බුදුහාමුදුරුවෝ කියාවේ ඔව් මං අනුන්ට අප්‍රියමනාප වචන ප්‍රකාශ කරනවා. එතකොට අහන්න පුතග්ජන මිනිස්සුත් බුදුහාමුදුරුවොත් අතර වෙනසක් නැහැනේ කියලා. එතකොට කියනවා තථාගතයන් වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වචන ප්‍රකාශ කළත් කාලානුරූපීව ඒක ප්‍රකාශ කරනවා. එතකොට අහන්න අබේරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන්
එහෙනම් ඇයි ඔබ වහන්සේ දේවදත්තට කිව්වේ අපාය යනවයි, නිරේ දුක් විඳිනවයි, කල්ප ගානක් දුක අවසන් වෙන්නේ නැහැ. බුදුවරු දහසක් ලෝකේ එකවර පහළ වුණත් දේවදත්ත නම් මුදවන්න බෑ කියලා ඇයි ඔබ වහන්සේ කිව්වේ? ඒ කතාවෙන් දේවදත්තක හිත ගොඩක් රිදුනා. බුදුහාරගේ වචනෙන් දේවදත්තගේ හිත රිදුනා. එතකොට අහන්න එහෙම ඇහුවට පස්සේ ඔය ඔබතෝ කෝටික ප්‍රශ්නයට අබේ රාජකුමාරය බුදුහාමුදුරුවන්ට වමාරන්නවත් ගිල ගන්නවත් බැරි වේ කිව්වා. කවුද මේ උගන්වන්නේ? නිගන්නාත පුත්ත උගන්වනවා අබේ රාජකුමාරයාට, බිම්බිසාර මහ රජුගේ පුතාට. මුකුත් නෙවෙයි මේ හිත දිනාගන්න. රාජකුමාරයාගේ හිත දිනාගෙන නිගන්නාත පුත්තට ඕනේ රාජකුමාරයා තමන්ගේ පැත්තට නම්වා ගන්න. කිව්වේ බමාරන්නටවත් ගිල ගන්නවටවත් බැරි වේවි කිව්වා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ කවදාවත් අනුන්ට හිත රිදෙන වචනයක් කිසිම දවසක් කතා කරන්නේ නැහැ. සත්‍යයක් වුණත් අනුන්ට අප්‍රිය නම් අමනාප නම් බුදුහාමුදුරුවෝ කවදාවත් ඒ කතාව කියන්නේ නැහැ. පින්නත් දන්නවා බුදුහාමුදුරුවන්ට පුළුවන් එකතැනක ඉඳගෙන ලෝක 124කට උනත් ඇහෙන්නතර මේ කතා කරන්න පුළුවන් ශක්තියක් භාගතුන් වහන්සේට තියෙනවා. දවසක් ආනන්ද හඳුරු අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ එච්චර දුරකට හෙන්න කතා කරන්න පුළුවන් ශක්තියක් ලබන්න කරගත්ත කුසලයේ මොකද්ද කියලා ඇහුවා. ආනන්ද මං කට පරිස්සම් කරගත්තා කිව්වා. ඒ කියන්නේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් යනකම් බුදුහාමුදුරුවෝ මේ කටින් නරක වචනයක්, කේලම් වචනයක්, හිස් වචනයක්, පරුස වචනයක් කවදාවත් පින්නතුනි පිට කළේ නැහැ. ඒ නරක වචන පිට නොකරපු එකේ විපාකය නිසා තමයි බුදුහාමුදුරුවන්ට එකතැනකදී ලෝක 124වත් ඇහෙන්න තරම් මේ කතා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. පින්නතුනි අපි එකපාරක් අරහං කියන වචනේ කියනකොට ආනන්ද හඳුරන්න පුළුවන් 8 පාරක් අරහං කියලා අවසන් කරන්න. අපි ආනන්ද හඳුර 8 පාරක් අරහං කියලා අවසන් කරනකොට බුදුහාමුදුරන්ට පුළුවන් 16 වතාවක් අරහං කියලා අවසන් කරන්න. සාමාන්‍ය කෙලෙස් සහිත පුදග්ජනා අපි එකපාරක් අරහං කියනකොට බුදුහාමුදුරන්ට පුළුවන් 124 වතාවක් අරහං කියලා අවසන් කරන්න. ඇයි ඒ? උන්වහන්සේ වචනය පරිස්සම් කරගත්තා. හරියට කට පරිස්සම් කරගන්න ඕනේ. වචනය පරිස්සම් කරගන්න. Tamanට අදාළ නැත්තම් එතනට කොයි වෙලාවකවත් යන්න එපා. මට ගැළපෙන කතාවක් මෙතන තියෙන්නේ කියලා හිතුනොත් යනවා මිසක නොගැළපෙන කතාවක් නම් කවදාවත් යන්න එපා. කොහෙන් හරි ගෑවෙනවමයි. අනිවාර්යෙන් පැටලෙනවා. අම්මලට දරුවන් ගැන ගොඩාක් අත්දැකීම් ඇති. අවවාදය කියන්නේ එකක්. අනුශාසනාව කියන්නේ තව එකක්. අවවාදය කියලා කියන්නේ වරක් කිව්වට පස්සේ අහන්න ඕනේ. එකපාරයි. අනුශාසනාව කියන්නේ එකම දේ නැවත නැවත කියන්න සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ අනුශාසනාව කියලා. ඉතින් දුවල පුතාලා මේ දේශනාව අහන මතක තියාගන්න ඕනේ රාහුල පුංචි හාමුදුරුවන්ට කවදාවත් අනුශාසනාවක් කරන්න ඉඩ තිබුණේ නැහැ. අවවාදේ විතරයි කරන්න ඕනේ. එකපාරින් අහනවා. ඒ නිසා අපේ හැම බෝසත් දුවෙක්ම පුතෙක්ම මතක තියාගන්න ඕනේ පුංචි රාහුල හාමුදුරුව වගේ වෙන්න ඕනේ. අම්මා තාත්තා එකපාරක් කිව්වට පස්සේ එකපාරින් අහන්න ඕනේ. අනුශාසනාව නැවත නැවත එකම දේ නැවත නැවත කියන සිද්ධ වෙනවා නම් එයින් වෙහෙසටපත් වෙන දෙමව්පියෝ. ඒකම දේ ආයයි කියන්න එපාය. අපි නිකන් හිතමුකෝ දුවලට පුතාලට හැන්දෑවට මල් වට්ටියක් කඩන්න කියනවා. අම්මා අඩි පොළවේ ගහලා හප්පලා එහෙම කරන්න එපා කවදාවත්. එකම මල් වට්ටිය කඩන්න කිව්වහම එකපාරයි කඩලා දෙන්න ඕන අම්මට බුදුන් වදින්න. නැත්තම් මල් ටිකක් කඩන්න කියලා 10-12 පාරක් කියන්න අම්ම තාත්තන කවදාවත් ඉඩ තියන්න එපා. අපි විතරක් නෙවෙයි මේ දේශනාව අහන්නේ බොහෝ පිරිසක් ආනවා. එක දරුවෙක් කරේ දෙන්නෙක් කරේ මේ දේශනාවෙන් එහෙම හැදුනොත් ඔයත්තන්ටත් කොච්චර පින් සිද්ධ වෙනවද? ඒසා කවදාවත් අම්ම තාත්තා යමක් කිව්වට පස්සේ එකපාරින්ම කළ දෙන මිසක දෙපාර තුන් හතර පාර ඒක අම්ම තාත්තට කියන ඉඩ තියන්න හොඳ නෑ. රාහුල පුංචි හාමුදුරුවෝ වගේ වෙන්න ඕනේ. ඉතින් කෙසේ හෝ වේවා පින්වත්නි, පින්නතුන්ට මතකයි බරණැස ඉසිපතන මිගදා ඉඳන් බුදුහාමුදුරුවෝ දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අකනිටා
අගනිටා බඹලොවට මැහුණා. නමුත් දේශනා කළේ කොහින්දන්ද? ඉසිපතනේ මිගදා ඉඳගෙන අකනිටා අන්න බුද්ධ වචනේ විහිදී ගියා. ඇයි ඒ? වචනය පරිසම් කරගත්තා. බුදුහාමුදුරුවෝ අනුන්ට අප්‍රියමනාප වෙන වචන කතා. මේ ලෝකේ ලස්සනට කතා කරන්න පුළුවන් මිනිසුන්ට. මේ ලෝකේ ලස්සනට කතා කරන්න පුළුවන් මිනිසුන්ට විතරයි. ලස්සනට කතා නොකරන්නෙත් මිනිස්සුමයි. බුදුහාරු දේශනා කරනවා සමහරට ලස්සනට කතා කරන්න පුළුවන්. ඒ උනාට කියන්නේ බොරු. සමහර කාලවලට හොඳට ඇහෙන්නේ ඒක ලස්සනට කතා කරන එනවාස කියන්නේ බොරු. ඒක පිළිගන්නේ නැහැ මිනිස්සු. සමහර වචන අහන්න හරි අප්‍රියයි. ඒ කියන්නේ අමිහිරි. ඒකට බලනකොට කියන්නේ ඇත්ත. ඉතින් කෙසේ හෝ බුදුහාමුදුරුවන්ට මේ විදියට කියන්න වමාරන්නටවත් ගිල ගන්නටවත් බෑ අබේ රාජකුමාරය උගන්නල බෝධි රාජකුමාරය ඇව්වා බුදුහාමුදුරු ගාවට. බෝධි රාජකුමාරයා ගියා. ගිහිල්ලා බුදුහාමුදුරුලන්ට වැඳලා වාඩි වෙනකොටම බෝධි රාජකුමාරයා මේ අබේ රාජකුමාරයා කල්පනා කරනවා දැන් ඉතින් ප්‍රශ්න අහන්න දවල්ලා වැඩි කිව්වා. එහෙම හිතලා ගෙදර ගියා. හැබැයි ගෙදර යන්න කලින් අබේ රාජකුමාරයා බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා සාමිනි භාගතුන් වහන්සේ හෙට මගේ ගෙදර දානට වඩින්න කියලා. දානට ආවට පස්සේ මේ ප්‍රශ්නේ අහන්නම් කියලා. බුදුහාමුදුරුවෝ දානේ බාරගත්ත. බුදුහාමුදුරුවෝ දානෙට වැඩියා. දානෙට වැඩලා අබේ රාජකුමාරයා බුදුහාමුදුරුවන්ට දානේ දීලා පූජා කරලා අවසන් වුණාම මිටි පුංචි ආසනයක් අරගෙන බුදුහාමුදුරුවෝ ගාමි වාඩි වුණා. වාඩි වෙලා අර කිව් විදියටම අහනවා. බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ නිගණ්ඨනාථ පුත්තු කිව්ව අහනවා. බුදුහානේ ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප වන වචන කතා කරනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ මතක් කළා රාජකුමාරය ඒක ඒකාන්ත කොට කියන්න පුළුවන් කමක් නෑ කිව්වා. අබේ රාජකුමාරයා කටින් එක පාටර වචන පිට වුණානේ. අයියෝ නිගණ්ඨය වෙනසුණා කිව්වා. දැන් ඒ ගොතාගත්තු හදාගත්තු විදියට නෙවෙයි බුදුහාඳුනගේ උත්තරේ උනේ. දැන් නිගණ්ඨනාථ පුත්ත කිව්වේ අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කරනවා කියලා බුදුහාඳුරන්ගේ ඇහුවොත් බුදුහාරු කියයි ඔව් මම ප්‍රකාශ කරනවා කියලා. නමුත් අබේ රාජකුමාරයා අහපු උත්තරේට නැත්තම් මේ ප්‍රශ්නෙට බුදුහාරු උත්තර දුන්නේ වෙන විදියකට. ඒ නිසා කටින් වචන එළියට පැන්නා අපරාධ නිගණ්ඨය වෙනතුණා කිව්වා. බුදුහාරු අහනවා මොකක්ද මේ නිගණ්ඨයන් කතාව මෙතෙන්ට ආවේ අබේ රාජකුමාරයා? නෑ බුදුහාන්නේ මට මේ ඔක්කොම ඉගැන්නුවේ නිගණ්ඨනාථ පුත්ත. ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා මෙහෙම අහන්න කියලා. බුදුහාමුදුරුවෝ මතක් කරනවා ඒ වෙලාවේ පින්නතුනේ දානෙ දීලා අබේ රාජකුමාරයා වාඩි වුණේ නිකන් නෙමෙයි තමන්ගේ දරුවත් උකුලේ තියාගෙන. ඒ උකුලේ ඉන්න දරුවා උපමාවට අරගෙන බුදුහාමුදුරුවෝ අබේ රාජකුමාරයාට කියනවා අබේ රාජකුමාරයේ උකුලේ ඉන්න දරුවා බැරි වෙලාවත් නොබේ හරි කිරියම්මගේ හරි බැරි වීමකින් ඔය දරුවා ගල් කැටයක් කටේ දාගත්තා. එහෙම දාගත්තොත් අබේ රාජකුමාරට උඹ මොකද්ද කරන්න කියලා ඇහුවා. බුදුහාඳුරනේ මං දරුවා උකුලේ තියාගෙන හිස තදින් එක අතකින් අල්ලගෙන මගේ ඇඟිල්ලක් දරුවගේ උගුරට දාලා ගල් කැටේ මං ඇදලා ගන්නවා. තුවාල වුණොත් බුදුහාන්නේ දරුවගේ කටින් උගුරෙන් ලේයාවත් කමන්නේ තල්ල තුවාල වෙලා ඒත් මම කරන්නේ ගල් කැටේ ගන්න කිව්වා. බුදුහාඳුර අහනවා අබේ රාජකුමාරය දරුවා රිදෙනවනේ. රිදුනට කමක් නැහැ. මං ඒක කරන්නේ බුදුහාන්නේ දරුවට ආදරෙන් බුදුහාන්නේ කරන්නේ. බුදුහාඳුර බලන්න කොච්චර ලස්සනද කියලා උපමාව අරගෙන කියනවා යහපති බෝධි රාජකුමාරයේ යහපති ගොඩක් හොඳයි. බෝධි රාජකුමාරයේ ඔබ බිලින්දා කෙරෙහි අනුකම්පාවෙන් ඒ විදියට ක්‍රියා කරන්නාසේ මමත් බුදුහාඳුර දේශනා කරනවා තථාගතයන් වහන්සේ යම් වචනයක් අභූතයයි අසත්‍යයයි තථාගතයන් වහන්සේට වැටහුණත් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් එබඳු වචනයක් අනුන්ට අප්‍රිය නම් අමනාප නම් බුදුහාමුදුරුවෝ කවදාවත් ඒ වගේ වචනයක් ප්‍රකාශ කරන්නේ නැහැ කිව්වා.
පින්නතුනි කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියනවා අපි හිතමුකෝ මෙහෙම පොලිසියේ ලොකු මහත්තයෙක් සාමාන්‍ය පොලිස් නිලධාරියෙකුට මහජනතාව ඉදිරිපිට බනින්න හොඳ නෑ. එයා වරදක් කළත් එහෙම බනින්න හොඳ නෑ. එහෙම බනිනව නම් මිනිස්සු එහාට මෙහාට කරලා පෞද්ගලිකව කතා කරලා ඇත්තයි නිලධාරිය වරදක් කළා තියෙන මේක සත්‍යයි. සත්‍යයක් වුණත් අනුන්ට අප්‍රිය අමනාප වෙන විදියට කියන්න හොඳ නෑ. මොකද ඒ පොලිස් නිලධාරිය තවත් මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඕනේ. නේ? වැඩ කරන්න ඕනේ. සමහරු එහෙම නෙවෙයි. පිරිස මැද්දේ ඔහි බයිනවා. එහෙම හොඳ නෑ. වරදක් වුණත් එහෙම කතා කරලා පෞද්ගලිකව මින් පස්සේ මේ වරද කරන්න එපා කියලා එහෙමයි අවවාද කරන්න ඕනේ. එතකොටනේ ඒ නිලධාරියා ගෞරවය රැකෙන්නේ. එතකොටනේ පින්නතුනේ ඒ මිනිස්සයාට තවදුරටත් මහජනතාවත් එක්ක වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් මහජනතාවගෙන් ඒ පුජ්‍යලයා නිලධාරියා පොලිස් නිලධාරියා ප්‍රතික්ෂේප වෙනවා. බුදුහාරු එහෙම නෙවෙයි. වරදක් කළා දැක්කා. නමුත් පෞද්ගලිකව හරි කතා කළා බුදුහාමුදුරුවෝ කියනවා මිම්මත්තට ඔක් කරන්න එපා. එතකොට ඒ පුජ්‍යලයා ගෞරවෙත් ආරක්ෂා වෙනවනේ. කොච්චර හොඳයිද බලන්නකො බුදුහාමුදුරුවෝ. පින්නතුනේ තථාගතයන් වහන්සේ තරම් මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක් බුදුහාමුදුරුවෝ තරම් අපිට හම්බුනේ නැහැ. ඉන්පස්සේ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයා පසේ බුදුරජාන් වහන්සේ මහරහතන් වහන්සේලා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සෝවාන් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අංග 4කින් සම්පූර්ණ වෙන්න ඕනේ. මෙන්න මේ 4. පළවෙනි එක තමයි සෝවාන් වෙන්න හිතන් ඉන්නව නම් පළවෙනි එක තමයි සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ. 2 හොඳට බණ අහන්න ඕනේ. 3 යෝනිසෝ මනසික. ඒ කියන්නේ අහපු ධර්මයේ නුවණින් හොඳට මෙනෙහි කරන්න ඕනේ. 4 මෙනෙහි කරපු ධර්මයේ ජීවිතේට අදාළ තැන් වන ඒ කියන්නේ ඒ ධර්මයේ ප්‍රතිපත්තිය නැත්නම් ක්‍රියාවෙහි යොදවන්න ඕනේ. ධර්මයේ පුරුදු කරන්න ඕන තැන ධර්මයේ නැත්තම් ඒ ධර්මයෙන් ඇති වැඩක් නැහැ. සීලය රැකෙන්න ඕන තැන සීලය නැත්තම් ඒ සීලෙන් ඇති වැඩකුත් නැහැ. සීලය කියන්නේ පුජ්‍යලයක් නිෂ්ක්‍රිය කරලා පැත්තකට රකින්න සීලය කවදාවත් සීලෙ නෙමෙයි පින්වත්නි. හිතන්න එපා මේ ධර්මශාලාවේ වාඩි වෙලා හිටියා ඒකෙන් සීල ආරක්ෂා වුණා කියලා. ඒක සීලය නෙවෙයි. ඇයි? අපි ධර්මශාලාවේ වාඩි වෙලා ඉන්නකම් නිෂ්ක්‍රියයි. එතකන් හොඳයි. හැබැයි සමාජයත් එක්ක වැඩ කරනවනේ ක්‍රියාශීලී වෙනවනේ. ආන්න එතකොට තමයි පුජ්‍යලයන්ගේ අපේ දුර්ලකම් මතුවෙන්නේ. ඒ දුර්ලකම් මතුවෙන තැනදී සීලේ නැත්තම් ඒක සීලේ නෙවෙයි. මේ කිව්වේ බණක් අහන්න සිල් ගන්න එපා එහෙම කිව්ව නෙවෙයි. අපි නිකන් ඉන්නකම් නිෂ්ක්‍රියව තියනකම් අපි කොහොමත් හොඳයි. අපි කවුරුත් හොඳයි. අපි මෙහෙම හිතමුකෝ රහසක් නෙවෙයිනේ පන්සලක උනත් අද පැයක බණකින් පස්සේ පුංචි හරි කෑමක් දෙනවනේ. අර කේක් කෑල්ලක් කිරි පැකට්ටයක් හරි දෙනවනේ. ඒක ගිහිල්ලා පොලිමට පිළිවෙලකට ගන්න බැරි නම් එතන සීලේ නෑ. මේ බණකින් පස්සේ කන්න බොන්න එපා කිව්ව නෙමෙයි. එකක් දෙනකොට දෙකක් ඉල්ලනව නම් දෙකක් දෙනකොට තුනක් ඉල්ල එහෙම හොඳ නෑ. දැන් මේ යන්නේ කවුද? පැයක් ධර්මශාලාවේ පන්සිල් සමාදන් වෙලා වාඩි වෙලා පැයක් බණ අහපුවා යන්නේ මේ. ඔය ධර්මශාලාවේ ඉන්නකම් අපි හොඳයිනේ. නිෂ්ක්‍රියයිනේ. ඒක සීලය නෙවෙයි. සීලය කියන්නේ ආනතන තියෙන්න ඕන තැන. අපි සක්‍රිය වෙනවනේ. අපි පොලිමේ යනවනේ. පිරිසක් මැද්දට යනවනේ. ආන්නෙතන සංවර නැත්තම් ඒක සීලය නෙවෙයි. ඒස බුදුහාමුදුරු දේශනා කරනවා නිෂ්ක්‍රීය පුජ්‍යලයන් තුල නෙවෙයි සීලය දකින්න පුළුවන්. සක්‍රීය පුජ්‍යලයන් තුලයි. ඒකක ධර්මයේ පුරුදු කරන්න ඕනතර ධර්මයේ පුරුදු කරන්න බැරි නම් ඒ දහමෙන් ඇති වැඩක් නැහැ. වචනේ පරිස්සම් කරගන්න ඕන තැන වචනේ පරිස්සම් වෙලා නැත්තම් ඒ වචනෙන් ඇති වැඩකුත් නැහැ. ඒකේ කවදාවත් නොගැලපෙන කතාවක් කරන තැනට දරුවෙක්වත් යවන්න එපා. මොකුත් නෙමෙයි කොහෙන් හරි පැටලෙනවා. කොහෙන් හරි පැටලෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාවත් අසංඛ්‍ය හතරකුත් බුදුවරු බුදු වෙනකම් කරන්නේ නැත්තේ වැරදි දෙකයි. එකක් තමයි බුදුවරු බුදු වෙනකම් බොරු කියන්නේ.
අනිත් එක තමයි බුදුරු බුදු වෙනකන් අනුන්ගේ දෙයක් කවදාවත් හොරකම් කරන්නේ නැහැ. අනිත් සෑම වරදක්ම බුදු වෙනකන් සෑම බුදුරෙක්ගේ අතින්ම සිද්ධ වෙනවා. නමුත් ওই වැරද්දක් කරන්නේ නැහැ. බුරු කිව්ව බුදු වෙන්න බෑ. හොරකම් කළොත් බුදු වෙයි. ඒ කියන්නේ වැරදි කාම සේවන ඒ ආදී දේවල් සසරදී අනන්ත අප්‍රමාණ අපේ බුදුහාර ගතන සිද්ධ වෙලා තියෙනවා. නමුත් මේ වැරද්දක් කරන්නේ නැහැ. ඒකයි වචනේ පරිසම් කරගන්න ඕනනේ. වචනේ පරිසම් කරගන්න ඕනේ. ඒ නිසා පින්නතුන්ට මතක ඇතිනේ අවුරුදු 78 දී යශෝදරාව පිරිනිවන් පාන සූදානම් වෙනකොට ආවේ බුදුහාමුදුරු ගාවට. ඇවිල්ලා කියන ස්වාමීනි භාගතුන් වහන්සේ වෙස්සන්ත රාත්න භාවයේ තරම් මං ඔබ වහන්සේට මේ කටින් දොස් කියපු ආත්මියක් තවත් නැහැ කිව්වා. මම සමහර නරක නපුරු වචන වලින් පව ඔබ වහන්සේට බැන්නා. නමුත් ස්වාමීනි භාගතුන් වහන්සේ මේ සසර පුරාවටම මං ඔබ වහන්සේට බැන්නේ අන්න එතන බැන්නේ. යශෝදරාව පින්නතුනි සමහරාත්ම භාවල අපේ බුදුහාමුදුරු නරක නපුරු වචන වලින් බැනලා තියෙනවා. යශෝදරාව කියන බුදුහන්නේ ඒ බැන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. ඔබ වහන්සේගේ පාරමිතා නැමැති ලිය සපුරා දලුලා වඩලා මට ඕනුනේ ඔබ වහන්සේ ඉක්මනට බුදු වෙනව දකින්න. එතකොට ඒ බැන්නේ. ඒ දොස් කිව්වේ. පාරමිතා පින්නතුන්ට මතකනේ කුසරජ්ජුරු හැටියට ඉන්න කාලේ පබාවතේ කැවුම් පූජා කළා. ඒ කැවුම් ටික මාපහුව අපේ බුදුහාමුදුරුවෝ කුසරජ්ජුරු ඉන්න කාලේ පසේ බුදුහාමගේ පාත්‍රයෙන් ගත්තා. පාරමිතාව නැති වෙන්නයි ගියේ දාන පාරමිතාව. නමුත් යශෝදරාව කරපු දේ තමයි පසේ බුදුහාමුදුරන්ට ආපහු ගිතෙල් උක්සකුරු මීපැණි හදලා පාත්‍රයට පූජා කරලා අර කැවුම් ටික ගත්තු එකෙන් නැත්තම් පසේ බුදුහාමුදුරුවෝ බඩගින්න තියන්න බැරිකමට ගිතෙල් මීපැණි උක්සකුරු පූජා කරලා ආපහු දාන පාරමිතාව සම්පූර්ණ කළ දුන්නා. එතකොට ඒ දොස් කිව්වේ සාමිය හදාගන්න සාමියාට තමන්ගේ සාමිය ඉක්මනට බුදු වෙනවා දකින්න. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වගේ තමයි බෝධිරාජ කරුණු යම් වචනයක් සත්‍ය වේද අර්ථවත් වේද අන්‍යයන්ගේ යහපත පිණිස පවතින්නේද එවන් වචනයක් අන්‍යයන්ට අප්‍රිය අමනාපුවත් තථාගතයන් වහන්සේ අවස්ථානුකූලව අවස්ථානුකූලව ප්‍රකාශ කරනවා. අර අපි ඉස්සෙල්ලා කිව්වේ සත්‍ය වෙන්න පුළුවන්. ඒක ඇත්ත වෙන්න පුළුවන්. බොරු නෙවෙයි. නමුත් ඒක ප්‍රකාශ කරන්න ඕනේ අවස්ථානු අපි ඉස්සෙල්ලා කිව්වේ පොලිස් නිලධාරියෙක් වුණත් පොලිසිය මහත්තයෙකුට නිලධාරියෙකුට බනිනවා නම් පිරිස මැද්දේ බනින්නේ නැහැ. ඒ ඇත්තට ගෞරවය රකින්න ඕනේ. ඉතින් මෙහෙම කිව්වට පස්සේ අබේරාජ කුමාරයා අහනවා බුදුහාමුදුරුවනේ දැන් මේ ශ්‍රමණ බ්‍රාහ්මණ පඬිතුයෝ ඔබ වහන්සේ ඉදිරියට ප්‍රශ්න ගොතාගෙන එනකොට ඔබ වහන්සේ මේවට කලින් උත්තර හොයන් ඉන්නවද බුදුහාන් නැත්නම් ඒ වෙලාවට හිතලා උත්තර දෙනවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ කියන බෝධිරාජ කුමාරයා අබේරාජ කුමාරයා මම ඔබෙන්ම ප්‍රශ්නය අහන්නම්. රථයක නැත්නම් වාහනයක අංගපසංග නැත්නම් කෑලි ගැන අපි එහෙම කියමුකෝ ඒ අංග ප්‍රත්‍යයන් ගැන මොකක් හරි දෙයක් ඇහුවොත් අබේරාජ කුමාරයා ඔබ ඒ වේලෙට හිතලා රථය ගැන උත්තර දෙනවද එහෙම නැත්නම් කලින් රථය ගැන දන්න නිසා උත්තර දෙනවද? අබේරාජ කුමාරයා ගැන බුදුහාන්නේ වාහන ගැන මන්තරම් දන්න කෙනෙක් ඉන්නවද කියලා ඇහුවා. වාහන ගැන වාහන වල කෑලි ගැන මං හොඳට දන්නවා කිව්වා. මම කලින් දැනගෙන නෙමෙයි බුදුහාන්නේ ඒ වෙලාවේ මොකක් හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා වාහනයක් ගැන ඇහුවොත් වාහන අංගපසංග ගැන මට උත්තර දෙන්න පුළුවන්. හිතමත නෙමෙයි. ඒලාට උත්තර. ඉතින් බුදුහාමුදුරුවෝ කියන ඒ වගේ තමයි බෝධිරාජ කුමාරයා මමත් ශ්‍රමණ බ්‍රාහ්මණ පඬිතුයෝ ප්‍රශ්න හොදාගෙන ගතාගෙන නැත්නම් ගොතාගෙන ආවට පස්සේ ඒ වෙලාවට අහන දෙයකට උත්තර දෙනවා මිසක මම මේ කලින් උත්තර හදාගෙන ඉන්නේ නෑ කිව්වා. ඉතින් මේ තමයි පින්නතුනි අබේරාජ කුමාර සූත්‍රය. මේ දේශනාවෙන් පස්සේ අබේරාජ කුමාරයා බොහොම සතුටින් මේ දේශනාව පිළි අරගෙන බුදුහාමුදුරන්ට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද ඉඳලා නිගණ්ඨනාථ පුත්ත නෙවේ සරණ යන්නේ. මං ඔබ වහන්සේ සරණ යනවා. බුදුහාන්නේ මං අද ඉඳලා ඔබ වහන්සේගේ උපාසකයෙක් බවට පත් කර ගන්නාසේක්වා කියලයි මේ දේශනාව පින්නතුනි හමාර වුණේ. අපි අද ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තිබෙන අබේරාජ කුමාර සූත්‍රය. කෙටියෙන්ම කියන්නේ වචනය පරිසම් කරගන්න කියලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. වචනය පරිසම් කරගත්තොත් අනිත් හැම දෙයකින්ම පරිසම් වෙන්න පුළුවන්. නිසා
හොඳට තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ ලස්සනට කතා කරන්න පුළුවන් මිනිස්සුන්ට. අපිට තමයි කතා කරන්න පුළුවන්. ඒ නිසා කතා නොකරන්නෙත් අපිමයි. වචනේ හොඳට පරිස්සම් කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයක් වචනේ පරිස්සම් කරගත්තු නිසා තමයි ඉසිපතනේ මිගදා ඉඳන් දේශනා කළ ධම්සක් පැවතුම් සූත්‍රයේ අකනිටා බඹලොවටම ඇහුනේ. ඉතින් මේ දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළේ මාතර යටියන මැද උයන්ගොඩ රණගිරි නිවසේ පදිංචි හේවා හපුගස්දෙනියගේ අජිත් ශ්‍රී රණසිංහ මහත්මයා ප්‍රදාන කොට ඇති පවුලේ පින්වත් පිරිසයි. බලාපොරොත්තු වන්නේ ජිනදාස හේවා හපුගස්දෙනිය ආදරණීය පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම. එවාගේ විදානගමගේ සන්තුහාමි ආදරණීය ආච්චි අම්මාට පින් අනුමෝදන් කිරීම. රණසිංහ ගමගේ කරෝලිස් ආදරණීය සීයාට පින් අනුමෝදන් කිරීම. තරලමිනි නයනකාන්ත පරණ විතාරණ ආදරණීය සහෝදරයාට පින් අනුමෝදන් කිරීම. මේ නම් සඳහන් කරන්ට යෙදුණු පියාණන් ආච්චි අම්මා සීයා සහෝදරය ඇතුළු වර්ග පරම්පරාවේ මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් සසරගතව පින් බලාපොරොත්තු වුණු සියලු දෙනාටමත් නිවනින් සැනසෙන්න මේ පින් උපකාර වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු මේ පින්කමට සහභාගී උදව් උපකාර කළ පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා චිරජීවනයේ සැලසේවා හැම දිනාටම දිගාසිරි සම්පත්තියම ලැබේවායි සාදු කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම ලක්දිවට වගේම ලෝකයට බලපා ඇති මේ වසංගත රෝග තත්ත්වය ඊතා ඉක්මනින් දුරව ගිහිල්ලා අපිටත් ලෝකේ හැම දිනාටමත් කායික මානසික සුවයෙන් ජීවත් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය තෙරුවන් සරණින් සැලසේවා. මේ වසංගතයෙන් අසනීපව පසුවන රෝහල්ගතව ප්‍රතිකාර ලබන හැම දිනාටම ඊතා ඉක්මන් සුවපත් භාවයේම සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධර්මදේශකයන්න් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම දිනාටමත් ඒ වගේම මේ සම්බුදු සසුන සුරකින්න සම්මාදිට්ඨික දෙවියන් ඇතුළු සමස්ත දිව්‍ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණාභෝධයම ලැබේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කළ මාතර යටියන මැද උයන්ගොඩ රණගිරි නිවසේ පදිංචි අපේ හේවා හපුගස්දෙනියගේ අජිත් ශ්‍රී රණසිංහ මහත්මයා ප්‍රදාන කොට ඇති මේ පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි සම්පත්තිය පින්තුන්ට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදයත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.